වස්සාන ධර්ම දේශනා අතින් අත්හැරීමයි හිතින් අත්හැරීමයි කියලා කියන දෙකක්. දැන් අපිට අතින් අත්හරින්න පුළුවන්. නමුත් හිතින් අත්හරින්න පුළුවන්ද කියලා කියන්නකෝ. රාගය හිතට සම්බන්ධ, ද්වේෂය හිතට සම්බන්ධ, මෝහය හිතට සම්බන්ධ, ඊර්ෂ්‍යාව හිතට සම්බන්ධ, මාන්නය හිතට සම්බන්ධ, ගුණමකුකම හිතට සම්බන්ධ, ආඩම්බරකාරකම හිතට සම්බන්ධ. නේද? පලිගැනීම, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ හැම එකක්ම සම්බන්ධ හිතට. එහෙනම් හිතට සම්බන්ධ දේවල් දුරු කරගන්නවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ, පහසු නෑ. අපිට මේ ශරීරය හා සම්බන්ධ දේවල් අතහරින්න පුළුවන්. දැන් බලන්න කෙනෙක් මිය පරලෝ යනකොට ශරීරය හා සම්බන්ධ වෙච්ච හැම දෙයක්ම අත්හරිනවා. හැම දෙයක්ම එයාට අහිමි වෙනවා. හැම දෙයක්ම එයා දාලා යනවා. නමුත් හිතට සම්බන්ධ වෙච්ච හැම දෙයක්ම එයා අරගෙන යනවා. ආන් ඒකයි මේකේ තියෙන අරුමය, මේකේ තියෙන පුදුමය, මේකේ තියෙන විපර්යාසය. ඒ නිසා හැම නිතරම හිත පිරිසිදුව තබා ගන්නට ඕනේ. හිත පිරිසිදුව තබා ගන්න බැරි වුණොත් පුතේ සුන් තමයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon-ය click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාකොළ උතුර පදිංචි අතුල පෙරේරා මහත්මයා සහ රේණුකා ප්‍රියංකර මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ දයාබර දියණිය වන කාවින්ද්‍යා පෙරේරා දියණියගේ 30 වන උපන්දිනය නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී චිරජීවනය සහ අනාගත ජීවිතයට ආශිර්වාද කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ තවත් සම්බුද්ධ දේශනාවක් ශ්‍රවණය කිරීමටයි මේ සවන් යොමා සිටින්නේ. අද දවසේදී ඔබ වෙත මෙම ධර්මානුශාසනාව ගෙනීමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ අතුල පෙරේරා මහත්මයා සහ රේණුකා ප්‍රියංකර මහත්මියගේ දියණිය වන කාවින්ද්‍යා පෙරේරා දියණියගේ 30 වන උපන්දිනය නිමිති කොට ඇයට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කිරීමටත් දියණියගේ ජීවිතයේ සියලු යහපත් කටයුතු හැම ආකාරයකින්ම මල්පල දරත්වා දියණියට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියන අදහසින්. ඉතින් කාවින්ද්‍යා පෙරේරා
දියණියට වගේම අතුල පෙරේරා පියාණන්ටත් රේණුකා ප්‍රියංකර මෞතුමියටත් සෙත්පතා ආශිර්වාද කරනවා. පවුලේ ඔබ හැමතෙම සියලු යහපත් පැතුම් ඉටු කරගෙන මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙත්වා කියලා. සදහවතුනි, අද මෙම ධර්මානුශාසනාවෙන් ඔබව දැනුවත් කරන්නේ සංයුක්ත නිකාය සෝතාපට්ටි සංයුක්තයට අයත් ගිලාන සූත්‍රයේ ඇසුරෙන්. මෙම සූත්‍ර දේශනාව අවසන් වන විට ඔබම තේරුම් ගනී ධර්මයේ හැසිරීම කොයිතරම් වැදගත් කටයුත්තක්ද කියලා. ඔබ මෙතෙන් සිට කල්පනා කොට බලන්න, මෙතෙන් සිට ආරම්භ කරන්න බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ ඉගෙන ගැනීමේ වැදගත්කම වගේම ඒ බුදු ගුණයන් ඔබ එකින් එක පාඩම් කරගන්න. බුදුරජාන් වහන්සේගේ මූලික බුදු ගුණ 9ක් තිබෙනවනේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාවේ. එතකොට මේ භාගතුන් වහන්සේගේ බුදු ගුණ ඔබ එකින් එක තේරුම් අරගෙන ඉන්න එක වටිනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ගුණ තේරුම් අරගෙන ඉන්න එක කොයිතරම් වැදගත්ද කියලා ඔබට අවබෝධ වෙයි. ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණත් 6ක් තියෙනවා. ස්වාක්කාත සම්දිට්ඨික ආදී වශයෙන් ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණත් ඔබ එකින් එක දැන ඉගෙනගෙන ඉන්න එක හරි වටිනවා. ඒ වගේම ආර්ය මහා සංඝ රත්නය සරණ යාම කොයිතරම් වැදගත්ද. ඒ ආර්ය මහා සංඝ රත්නයටත් ගුණ නාම 9ක් තිබෙනවා. ඒ ගුණ නාම 9 සුපටිපන්න උජුපටිපන්න ආදී වශයෙන් පෙළ ගැහී තිබෙනවා. ඉතින් ඒ ටිකත් ඔබ පාඩම් කරගෙන සිටීම ඔබේ මතු දියුණුවට ජීවිතාබෝධයට ලොකු පිටුවහලක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ ස්වයං විනයක් ඇතුව පංචශීල ප්‍රතිපත්තිය තුල කටයුතු කිරීම කොයිතරම් වැදගත්ද කියන බව ඔබට අවබෝධ වෙයි. මෙම ගිලාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන අතරතුරම මම ඔබට මුලින්ම මේ දේශනාවේ මූලික පෙළ ගැස්ම කියලා දෙන්නම්. අපගේ භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවේ නීග්‍රෝධාරාමයේ තමයි ඒ කාලේ වැඩ සිටියේ. ඒ කාල බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සිවුරක් මහනවා. ඉතින් සිවුර මහලා අවසන් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ චීවරය පිළි අරගෙන තෙමසක් ගත වීමෙන් පස්සේ චාරිකාවේ වඩින්නට ඉන්නවා කියන කාරණය කපිලවස්තුවේම භාග්‍යතුන් වහන්සේගේ ඥාතියෙක් වන මහානාම ශාක්‍යයාට අහන්නට ලැබුණා. ඉතින් මහානාම ශාක්‍යයා බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ සිවුරු නිමවුන් කරන බවත් නිම වූ සිවුරු ඇති භාග්‍යතුන් වහන්සේ 3 මාස ඇවෑමෙන් චාරිකාවේ වඩිනසේකයි කියලා ඇහුවා. අහලා මහානාම ශාක්‍යයා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිඳගත්තා. එකත් පස්ව හොන් මහානාම ශාක්‍යයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම පැවසුවා. ස්වාමීනි, මම මෙන්න මේ කාරණය ඇහුවා. භාග්‍යතුන් වහන්සේට බොහෝ භික්ෂුන් වහන්සේලා චීවරයක් සකස් කරනවලු. ඒ චීවරයේ වැඩ කටයුතු නිමා වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වැඩම කරනවලු. ඉතින් ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගෙන් මම මීට පෙර අහපු නැති දහම් ගැටලුවක් තිබෙනවා. මට ඒක විසඳා ගන්නටත් ඕනේ. ස්වාමීනි, මෙය මා විසින් භාග්‍යතුන් වහන්සේගේ හමුවෙහි නොවසන ලද්දේය. භාග්‍යතුන් වහන්සේගේ හමුවෙහි නොපිළිගන්නා ලද්දේය. ස්වාමීනි, මට තියෙන ගැටලුව තමයි ධර්මයේ හැසිරෙන ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින් රෝගී වූ කායික දුකටපත් වූ දැඩි ලෙස ගිලන් වූ තවත් ප්‍රඥාවන්ත උපාසකයෙකුට මොන වගේ උපදේශයක්ද ලබා දිය යුත්තේ? කෙසේද එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කළ යුත්තේ? කොහොමද අවවාද කළ යුත්තේ කියන එකයි මට දැනගන්නට අවශ්‍ය. ඒතකොට බලන්න, එකල ඒ කපිලවස්තුවේ හිටපු ශාක්‍ය පිරිස කොයිතරම් පින්වන්තයිද වාසනාවන්තයිද. භාග්‍යතුන් වහන්සේ සමග ධර්මයේම තමයි කතා කොට තිබෙන්නේ. ඉතින් ඒ අය ඒ ධර්මාභෝධය ලබන්නට උපතින්ම පින් ඇති පුද්ගලයන් බවට පත් වුණා. ලක්ෂ සංඛ්‍යාත පිරිස් භාග්‍යතුන් වහන්සේ
ඇසුරු කිරීම නිසා භාගතුන් වහන්සේ සරණ යාම නිසා ධර්මාවබෝධය ලබන්නට පින්වන්ත වුණා. දැන් මෙතන භාගතුන් වහන්සේ චාරිකාවේ වඩිනවලු. ඉතින් මම භාගතුන් වහන්සේගෙන් මේ කාරණේ මීට කලින් අහලා නැහැ කියන කාරණේ කියන්නේ භාගතුන් වහන්සේ හැම නිතරම එක තැනකට වෙලා වැඩ හිටපු බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ වැඩිපුරම කාලයක් වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ උන්වහන්සේ වස්සාන කාල අවුරුදු 19ක් වැඩ ඉඳලා තියෙනවා. මුළු සවැත් නුවරම උන්වහන්සේ වස්සාන 24 වසරක් වැඩ ඉඳලා තියෙනවා. වස්සාන කාල 24ක්. ඒ කියන්නේ අවුරුදු 24ක්. උන්වහන්සේ ඒ සවැත් නුවර ජේතවනාරාමයේ වේවා ඒ වගේම සවැත් නුවර පූර්වාරාමයේ වේවා වැඩ සිටියත් ඒ අතරතුරත් උන්වහන්සේ චාරිකාවේ වඩිමින් බොහෝ දුර බැහැර වඩිමින් බොහෝ ශ්‍රාවක පිරිසට බොහෝ දෙවියන්ට මිනිස්සුන්ට බ්‍රහ්මයන්ට ඇතැම් තිරිසන්ගත සත්වයන්ට පවා මහා කරුණාවෙන් පිහිට වෙලා තිබෙනවා. එතකොට උන්වහන්සේගේ මේ නිදහස් චාරිකා වැඩම කරන ජීවිතයේ පිළිබඳව ඒ ජම්බුද්වීප වාසීන් තේරුම් අරගෙන හිටියා. මේකට හොඳම උදාහරණය තමයි ඇතැම් පිරිසට භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා අහන්නට ලැබිලා දුර ඉඳලා එනවා. භාගතුන් වහන්සේව බැහැ දකින්න ඇතැම් විට සති ගණන් ගෙවාගෙන එන්නේ. සති ගණන් භාගතුන් වහන්සේව බැහැ දකින්නට ගෙවාගෙන එනකොට ඔන්න භික්ෂුන් වහන්සේලා දැනුම් දෙනවා භාගතුන් වහන්සේ මීට දවස් 3කට කලින් චාරිකාවේ වැඩම කළා. එතකොට ඒ පිරිසට භාගතුන් වහන්සේව දැක ගන්නට ලැබෙන්නේ නැහැ. කතා කරන්න ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේගෙන්ම බණපදයක් අහන්නට ලැබෙන්නේ නැහැ. බොහෝ සෙයින් දුකටපත් වුණා කියනවා. අයියෝ අපි සති ගණන් ගෙවාගෙන භාගතුන් වහන්සේ බැහැ දකින්නට මේ ආවේ භාගතුන් වහන්සේට පිරිකරත් සකස් කරගෙනයි. අපේ අතින් භාගතුන් වහන්සේට දන් හැන්දක් පූජා කරන්න බලාගෙනයි. නමුත් භාගතුන් වහන්සේ වැඩම කරලා අනේ අපේ අවාසනාව කියලා හඬා වැළපුණා, ශෝක වුණා, සංවේග වුණා කියලා කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දවසක් මේ බව භාගතුන් වහන්සේට දැනුවත් කළා. භාගතුන් වහන්සේ සුගන්ධ කුටියේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා අහලා සති දින ගෙවාගෙන මිනිස්සු බොහෝ දුර බැහැරින්දලා පිරිකර දාන ආදී සකස් කරගෙන භාගතුන් වහන්සේ බැහැ දකින්නට පැමිණෙනකොට භාගතුන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා ඉතින් ස්වාමීනි මේ අයට අපි කුමක් කළ යුතුද කියලා ආනන්දයන් වහන්සේ භාගතුන් වහන්සේගෙන් ඇහුවා. එවිට තමයි ආනන්ද හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ පැවසුවේ ආනන්ද එහෙනම් බුද්ධ ගයාවේ මහා බෝධියෙන් ශාඛාවක් ගෙනල්ලා මේ ජේතවනාරාමයේම රෝපණය කරන්න කියලා. ආන්ගේ ආනන්ද හාමුදුරුවෝ මුල් වීමෙන් රෝපණය කරපු බෝධියට කියනවා ආනන්ද බෝධිය කියලා කියනවා. ඉතින් අදටත් සවැත් නුවර ජේතවනාරාමේ ආනන්ද බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. එනම් භාගතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිමයි උන්වහන්සේ වෙනුවට බෝධියට පුද සත්කාර සම්මාන ගෞරව උපහාර දක්වන්නට කියලා උන්වහන්සේ අනුමත කොට තිබෙන්නේ. ඒ නිසා බෝධි පූජාව කියලා කියන්නෙම බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්, බුදුරජාණන් වහන්සේට කරන උපහාරයක්, බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්. එහෙනම් බෝධි පූජාව බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්, උපහාරයක්, ගෞරවයක් නම් බෝධිය ළඟට ගිහිල්ලා නේද? අපල පිළිබඳව වෙන යම් දේවල් පිළිබඳව කියනවට වඩා ඒ බෝසවනේදී නව අරහාදී බුදුගුණ හිතන එක ප්‍රඥා ගෝචරයි. ඒක ඔබේ දෙලොව යහපතට හේතු වෙන කාරණයක්. ඒ වගේම ඒ බෝසවනේදී පෑන් කල වක් කරනවා වගේම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිතමින් බුද්ධානුස්සති භාවනාව කරනවා නම් ඒකත් හරීම ප්‍රයෝජනවත් කටයුත්තක්. ඒක නිසා පින්නතුනි භාගතුන් වහන්සේ මේ විදිහට චාරිකාවේ වැඩම කරමින් දෙව් මිනිස් ලෝ සතුන්ට මහා කරුණාවෙන් පිහිට වුණා. ඉතින් මේ මහානාම ශාක්‍ය ඇතුළු පිරිස දන්නවා භාගතුන් වහන්සේ චාරිකාවේ වැඩම කරනවා. ආපහු භාගතුන් වහන්සේ කවදා වැඩම කරයිද දන්නේ නැහැ. කොයි ඉසව්වට වැඩම කරයිද දන්නේ නැහැ. ඒක නිසා භාගතුන් වහන්සේ අපි ඉන්න ප්‍රදේශයේ කපිලවස්තුවෙන් වැඩම කරන්නට මත්තෙන් මගේ හිතේ තියෙන මේ ගැටලු මං විසඳගත්ත යුතුයි කියලා මහානාම ශාක්‍ය අහනවා ස්වාමීනි ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට ඒ පුද්ගලයා ගිලන් වුණාට පස්සේ තවත් ඔහුගේ කලන මිතුරු ප්‍රඥාවන්තයෙක් විසින්
මොන විදිහේ උපදේශයක්ද මොන විදිහේ අවවාදයක්ද කළ යුත්තේ කියන හොඳ ප්‍රශ්නයක් ඇහුවා වර්තමානයේ තුල අපිටත් ඒක වැදගත්. වර්තමානයේ තුල අපිට ඒක වැදගත් වෙන්නේ මුලින්ම කිව්වොත් අපි ප්‍රඥාව උපදවාගෙන හිටියොත්. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම නැසෙන්නේද වේ වෙනසෙන්නේද වේ. තව විදිහකින් කිව්වොත් මේ ලෝකේ සියලුම දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දේවල් දුකයි. ඒ අනිත්‍ය වූ දුක් වූ දේවල් තම වශයෙන් පවත්වන්නට බෑ අනාත්මයි කියන එක අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් තවදුරටත් ප්‍රඥාව විග්‍රහ කළොත් එහෙම පටිච්ච සමුප්පාද ධර්මය තුල මේ දුක හටගන්න නැති වෙන ආකාරය තම ඥාණයෙන්ම හසු කර ගන්නට ඕනේ. තම ඥාණයෙන් දැක ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මහා නාම ශාක්‍ය අහපු පැනයට මෙසේ පිළිතුරු දී වදාරනසේක. මහා නාමයනි ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ කායික දුකටපත් වූ බොහෝ ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකුට අස්වැසිල්ල ඇති කර දෙන සිව් ධර්මයකින් අස්වැසිය යුත්තේය. ඒවා මොනවාද? එනම් බලන්න භාගතුන් වහන්සේ පවසන මහා නාම ප්‍රඥාවන්ත තැනැත්තා රෝගී වෙලා ඉන්න කායික දුකටපත් වෙලා ඉන්න ගොඩක් බරපතල දුකෙන් ඉන්න තවත් ප්‍රඥාවන්ත තැනැත්තෙකුට මෙන්න මේ විදිහේ කරුණාකාරණා හතරක් කියලා දෙන්න ඕන කියනවා අස්වැසිල්ල ඇති කිරීම පිණිස. එහෙනම් ධර්මයේ සිහි කරාම අස්වැසිල්ලක් ඇති වෙනවා. අදට පවා එහෙමනේ. දැන් කෙනෙක් ගිලන් වෙලා ඉද්දි ස්වාමින් වහන්සේලා වේවා. තවත් ගිහි සදැහැති පිරිසක් වේවා. එතුමා ළඟට එතුමිය ළඟට ගිහිල්ලා පිරිත් සූත්‍ර සජ්ජායනා කරනවා. ඒ පිරිත් සූත්‍ර සජ්ජායනා කරලා අවසානයේදී කියනවා අනේ මට හිතට ලොකු සහනයක් දැනුණා. මගේ නිකන් ලෙඩ රෝග සුව වුණා වගේ කියලායි මට හිතෙන්නේ. අනේ ඔයගලන්ට ගොඩාක් පිං කියලා ගිලන් වෙච්ච කෙනා අපිට පින් දීලා ආශිර්වාද කරනවා. එහෙනම් වර්තමානයේ තුල පවා ඒ ධර්මයේ හැසිරෙන කෙනාට ඒ ධර්මයේ සිහි කිරීමේ ආනිසංස මේ ජීවිතයේදීම අත්දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අත්දැකීම ඔබට තියෙනවා. ඒ අත්දැකීම මටත් තිබෙනවා. භාගතුන් වහන්සේ පවසන මහා නාමයේනි. ඒ ගිලන් වෙච්ච තැනැත්තාට මෙහෙම කියන්නට ඕන කියනවා. මිත්‍රයා සැනසෙනු මැනව ඔබ තුල භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කාටවත් වෙනස් කරන්න බැරි චිත්ත ප්‍රසාදයක් තියෙනවනේ. ඔබ භාග්‍යතුන් වහන්සේ නිකලස් උත්තමයෙක් කියලා දරාගෙන ඉන්නවනේ. ඔබට ඒ ගැන ශ්‍රද්ධාවක් තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේ අරහං කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තිබෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක කියලා ඔබට ඒ සම්මා සම්බුද්ධ ගුණය ගැන ශ්‍රද්ධාවක් තියෙනවනේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. අවබෝධයට අනුව තම ජීවිතය ගතකොට වදාළ උත්තමයෙක්නේ කියලා ඔබට ශ්‍රද්ධාව තිබෙනවානේ. භාග්‍යතුන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය ගැන මිත්‍රයා භාග්‍යතුන් වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන ඒ අමා මහ නිවනට සීල සමාධි ප්‍රඥා අනුපිළිවෙලින් ප්‍රගුණ කරමින් පත් වුණා කියලා ඔබට ශ්‍රද්ධාව තිබෙනවනේ. පැහැදීම තිබෙනවනේ. භාග්‍යතුන් වහන්සේ සුගත වනසේක කියලා ඔබට පැහැදීම තිබෙනවනේ. භාග්‍යතුන් වහන්සේ ලෝකවිදු කාම රූප අරූප කියන මේ තුන් ලෝක ධාතුවම අවබෝධ කරගෙනයි සිටින්නේ කියලා ඔබට පැහැදීම තිබෙනවනේ. ඔබ බුදු ගුණම හිතන්න මිත්‍රයා. භාග්‍යතුන් වහන්සේ ලෝකවිදු වනසේක කියලා හිතන්න. භාග්‍යතුන් වහන්සේ අකීකරු දෙවි මිනිසුන් ධර්මයටම අනුව දමනය කළානේ. ඒ භාග්‍යතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේකනේ කියලා ඔබට ශ්‍රද්ධාව තිබෙනවානේ කියලා බුදු ගුණම සිහි කරවනවා. මිත්‍රයා ඔබ මෙහෙම හිතන්න. ඒ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට මිනිස්සුන්ට නිවන් මඟ පෙන්වා දුන්නනේ. ඒ භාග්‍යතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං වනසේකනේ. මිත්‍රයා ඒ භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙක්නේ. බුද්ධ වනසේකනේ. ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස මනාකොට දේශනා කොට වදාළපු උත්තමයෙක්නේ.
උන්වහන්සේ බුද්ධ වනසේක. උන්වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් මහා භාග්‍ය සම්පන්නයි භගවා වනසේක කියලා නව අරහාදී බුදු ගුණ සිහි කරවන්න කියලා කිව්වා. අර ගිලන් වෙලා දුකටපත් වෙලා කායික අසහනයෙන් ඉන්න කෙනාට මෙන්න මේ බුදු ගුණ ටික කාවද්දන්න කියලා කියනවා හිතට. අනේ ඔයා ඇදිලා ගිහිල්ලා සුදු මැලි වෙලා කෙට්ටු වෙලා බලන්න ඔයාට වෙච්ච දේ මේ මොකද උනේ? අනේ අපොයි මේ මොන කරුමයක්ද? ඒ වගේ මේ ඍණාත්මක දේවල් කියන්නේ නැහැ. බුදු ගුණ තමයි සිහි කරවන්නේ. ආන් ඒකයි මේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට බුදු ගුණ සිහි කරවද්දී ඒ කෙනා කොච්චර අමාරුණත් අපහසුණත් වැඳගෙන අහගෙන ඉන්නවා. වැඳගෙන අහගෙන නොසිටියත් ඒ කෙනා හිතින් විමසනවා. භාගතුන් වහන්සේගේ බුදු ගුණ ඇතැම් විට ඒ කෙනා දැඩි සත්කාරයකකේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනාට මේ ධර්ම කාරණා sannivedana වෙන්න පුළුවන්. මොකද සිහි කල්පනාව නිරෝගීව නිදුක්ව ඉන්න කාලේ උපද්දගෙන තිබෙන නිසා. උපද්දගෙන තිබුණ නිසා. ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේගේ බුදු ගුණ සිහි කිරීම තමයි ගිලන් වෙච්ච කෙනාට මුලින්ම කළ යුත්තේ. ඊළඟට භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා මිත්‍රයා. භාගතුන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඊතා මැනවින් දේශනා කරන ලද්දක්නේ. ඒ ධර්මය මුලත් මැදත් අගත් පිරිසිදු පරිපූර්ණ ධර්මයක්නේ. පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් උන්වහන්සේ දේශනා කොට වදාළේ සංසාර දුකේ නිදහස් වෙන පණිවිඩයනේ. සතර පායෙන් අත් මිදෙන පණිවිඩයනේ. ඒ මැනවින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි කියලා සිහි කරනවා. ඒ ධර්මය මේ ජීවිතේදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කොට වදාලානේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සම්දිට්ඨිකයි. ඒ ධර්මයේ කල්ලිකුත් වෙන්නේ නෑනේ. අකාලිකයි. ඒ ධර්මයේ තුලට පැමිණ බලන්න පුළුවන්නේ. ඒහි පස්සිකයි. ඒ ධර්මයේ තමා තුලින්ම දැක ගන්න පුළුවන්නේ. ඕපනයිකයි. ඒ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ නුවණැති බුද්ධිමත් කෙනෙකුට වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්නේ. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද හැටියට අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්නේ මිත්‍රයා. ඒ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ගුණෙන් සමන්විතයි නේ කියලා ධර්මයේ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන මේ ගුණ නාම 6 අනුපිළිවෙලෙන් සිහි කරනවා. අනුපිළිවෙලෙන් සිහි කරනකොට අර ධර්මයේ අහලා ධර්මයේ දරාගෙන ධර්මයේ පුහුණු කරපු කෙනෙකුට මේක මහා අසසිල්ලක්. එතකොට මේ පවසන කෙනා මහා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ආන් එක තමයි රෝගී වෙලා කායික දුකටපත් වෙලා බරපතල තත්වයේ ඉන්න කෙනාට අපි ලබා දිය යුතු දෙවන කාරණේ දෙවන පණිවිඩය තමයි භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සිහි කරවීම. තුන්වන කාරණේ ඒ භාගතුන් වහන්සේව හදවතින්ම පිහිට කරගත්ත හදවතින්ම සරණ ගිය පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසට කියනවා ආර්ය මහා සංඝ රත්නය කියලා කියනවා. එතකොට ඒ ආර්ය මහා සංඝ රත්නයට පුද්ගලයන් 8 දෙනෙක් අයිති. ඒ පුද්ගලයන් 8 දෙනා තමයි හඳුන්වන්නේ අට්ඨපුරිස පුද්ගලා කියලා. කවුද මේ පුද්ගලයන් 8 දෙනා කියලා අපි මුලින්ම දැනගමුකෝ. රහතන් වහන්සේ. අරහත් මඟ අනුගමනය කරන පුද්ගලයා. ඒ වගේම අනාගාමී උත්තමයා. අනාගාමී මඟ අනුගමනය කරන උත්තමයා. ඒ වගේම සකු르දාගාමී උත්තමයා. සකු르දාගාමී මඟ අනුගමනය කරන උත්තමයා. සෝවාන් උත්තමයා. සෝවාන් මඟ අනුගමනය කරන උත්තමයා. අපි තව විදිහකින් කිව්වොත් සෝතාපන්න වීමට මාර්ගයේ වඩන සෝතාපන්න වෙච්ච. සකු르දාගාමී වීමට මඟ වඩන සකු르දාගාමී වෙච්ච. අනාගාමී වීමට මඟ වඩන අනාගාමී වෙච්ච. අරහත් වීමට මඟ වඩන අරහත්වයටපත් වෙච්ච. මෙන්න මේ උත්තමයන් 8 දෙනාට කියනවා අෂ්ට ආර්ය පුද්ගල කියලා කියනවා මේ පුද්ගලයන් 8 දෙනාට. එතකොට මේ අෂ්ට ආර්ය පුද්ගල ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණනාම 9ක් තිබෙනවා. මොනවද ඒ ගුණනාම 9? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. සුපටිපන්නයි කියලා කියන්නේ ඒ ශ්‍රාවක මහා සංඝ රත්නය
රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවෙන් සමන්විතයි. ඒ වගේම උජුපටිපන්නෝ භගවතෝ සාගු සංඝෝ. ඒ භාගතුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ඍජු ප්‍රතිපදාවේ ගමන් කරන පිරිසක්. ඥාය පටිපන්නෝ භගවතෝ සාගු සංඝෝ. ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පිළිවෙත් පුරන පිරිසක්. ඒ වගේම ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය සාමීචි පටිපන්නයි. තමන් වහන්සේලා රාග දේශ මොහ දුරු කිරීමට පිළිවෙත් පුරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කර ගනිමින් අන් අයටත් රාග දේශ මොහ දුරු කිරීම පිණිස නිවන් මඟ වැඩිම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අවවාද කරන පිරිසක්, අනුශාසනා කරන පිරිසක්. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා සාමීචි පටිපන්නයි කියන්නේ ඒකයි. ඉතින් සිහි කරනවා භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචි පටිපන්නයි. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය මාර්ගඵල යුගල වශයෙන් 4යි. පළවෙනි යුගලය සෝතාපන්න මාර්ගස්ත පලස්ත. දෙවන යුගලය සකු르දාගාමි මාර්ගස්ත පලස්ත. තුන්වන යුගලය අනාගාමි මාර්ගස්ත පලස්ත. හතරවන යුගලය අරහත් මාර්ගස්ත පලස්ත. එතකොට මේ මාර්ගස්ත පලස්ත හැටියට ගත්තට පස්සේ මේ කොට්ටාස 4 හඳුන්වනවා යදිදං චත්තාරි යුගල 4 කියලා. යද්දං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාකු සංඝෝ අෂ්ඨ ආර්ය පුද්ගල ශ්‍රාවක සංඝයා. මම ඒක මුලින්ම කියලා දුන්නා. භාගතුන් වහන්සේගේ මේ අෂ්ඨ ආර්ය පුද්ගල ශ්‍රාවක සංඝයාට ආහුනේයෝ දුර ඉඳලා උනත් සිව්පසය ගෙනවිත් පූජා කරන්න සුදුසුයි. ආහුනේයෝ පාහුනේයෝ ආගන්තුකව තම නිවසට, තම ආයතනයේ, තමා ඉන්න තැනකට වැඩම කළ කල්හි සිව්පසයේ පිරිනමන්න සුදුසුයි. දක්ඛිනේයෝ පින් සලකා යම් යම් දේවල් පූජා කිරීමට සුදුසුයි. ඒ වගේම අංජලි කරණීයෝ ඒ ශ්‍රාවක සංඝයාට දෑත් ඇඟිලි එකට එත්කොට දොහොත් මුදුනත් හි තබා වන්දනාමාන කිරීම සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකයාගේ උත්තරීතර පුණ්‍ය ශේස්ත්‍රය පින් කෙත තමයි භාගතුන් වහන්සේගේ මේ ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේ. ඉතින් අර ගිලන් වෙච්ච මිත්‍රයාට, ගිලන් වෙච්ච පින්වතාට සිහි කරවන්න කියනවා ඒ උතුම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මිත්‍රයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි, මාර්ගඵල යුගල 4කින් සමන්විතයි. පුද්ගලයන් හැටියට ආර්ය පුද්ගලයන් 8 දෙනයි. ඒ ශ්‍රාවක සංඝයා ආහුනේයයි, පාහුනේයයි, දක්ඛිනේයයි, අංජලිකරණීයයි, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකයාට උතුම් පින් කෙතයි කියලා සිහි කරවන්න කියනවා. එහෙම සිහි කරවලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පවසනවා මහා නාමයෙනි ඒ උපාසක පින්වතට, ඒ ගිලන් වෙච්ච තැනැත්තාට සිහි කරවන්න කියනවා පින්වත ඔබ තුල නොකඩ වූ අකණ්ඩව ආරක්ෂා කරගෙන යන සිල්පද තිබෙනවා. ඔබ බොහෝ කලක් තිස්සේ සතුන් මැරීමෙන් වැළකී සිටින කෙනෙක්. ඔබ බොහෝ කලක් තිස්සේ සොරකමින් වැළකී සිටින කෙනෙක්. ඔබ බොහෝ කලක් තිස්සේ කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටින කෙනෙක්. ඔබ බොහෝ කලක් තිස්සේ බොරුවෙන් වැළකී සිටින කෙනෙක්. ඔබ බොහෝ කලක් තිස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින කෙනෙක් කියලා තමන් ආරක්ෂා කරගෙන එන සිල්පද තමන්ට සිහි කරවන්න කියනවා. ඔබ සිල්වතෙක්. ඔබ පංචශීල ප්‍රතිපත්තිය තුළ නිවැරදිව පැමිණි පුද්ගලයෙක්. ඒ නිසා මේක ඔබට ලාභයක්මයි. ඔබ තුල මනවින් ආරක්ෂා වෙච්ච සමාධිය වඩන්නට උපකාරී වෙන ආරේකාන්ත සීලයක් තියෙනවා මිත්‍රයා. ඔබේ සිල්වත් බව ඔබ සිහි කරන්න කියලා සීලය සිහි කරවනවා. මෙන්න මේ කාරණා 4ට කියනවා සෝතාපට්ටි අංග කියලා කියනවා. සෝතාපන්න වීමට උපකාරී වෙන අංග. සෝතාපට්ටි අංග කියලා කියන්නේ මොකද්ද? පළවෙනි කාරණය. පළවෙනි කාරණය භාගතුන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ. දෙවන කාරණය භාගතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය. තුන්වන කාරණය භාගතුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය ගැන ඇති කරගෙන සිටින නොසෙලෙන පැහැදීම. හතරවෙනි කාරණය තමයි තමන් කඩනකොට සිදුරු නැතුව
සමාධියට හිතකර වූ ආර්යයන් වහන්සේලා පසසන උතුම් පංචශීල ප්‍රතිපත්තිය. එතකොට භාගතුන් වහන්සේ පිළිබඳව කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් තිබෙන්නට ඕනේ. ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවත් කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් තියෙන්නට ඕනේ. ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් තියෙන්නට ඕනේ. ඒ වගේම උතුම් පංචශීල ප්‍රතිපත්තියක් තිබෙන්නටත් ඕනේ. මෙන්න මේ සෝතාපට්ටි අංග 4 තිබ්බොත් ආන්ගේ කෙනාගේ ජීවිතයේ මූලික පසුබිම සකස් වෙනවා මාර්ගඵල ලැබීම පිණිස. දැන් හිතුවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් අපිත් කාලයක් තිස්සේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවනේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යනවනේ. සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක සංඝයා සරණ යනවනේ. අපිත් ඉතින් බොහෝ කලක් තිස්සේ පන්සිල් සමාදන් වෙනවනේ. ඉතින් අපි තාම මාර්ගඵල ලැබුවේ නෑනේ. හොව් කලබල වෙන්න එපා. මෙතෙන්ද කියන්නේ සාමාන්‍ය කටවචනෙට බුදුන් සරණ යාම නෙවෙයි. කටවචනයකට විතරක් ධර්මයේ සරණ යාම නෙවෙයි. කටවචනයකට විතරක් ශ්‍රාවක සංඝයා සරණ යාම නෙවෙයි. කටවචනෙට විතරක් පන්සිල් සමාදන් වීම නෙවෙයි. ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිඥාවක් හැටියට භාගතුන් වහන්සේව පිහිට කරගෙන තිබෙන්නේ පරපුර බෞද්ධ වීම නිසා නෙවෙයි. බෞද්ධ පළාතක උපත ලැබීම නිසා නෙවෙයි. පන්සලක දායකයෙක් වීම නිසාම නෙවෙයි. බෞද්ධ වත්පිළිවෙත් අනුගමනය කරන නිසාම නෙවෙයි. හදවතට එකඟව භාගතුන් වහන්සේගේ බුදු ගුණ එකින් එක සිහි කරනකොට ඔහුට හට ගන්නවා, ඇයට හට ගන්නවා ශ්‍රද්ධාවක්. ඒ භාගතුන් වහන්සේ කෙරෙහි ඇති වෙන ශ්‍රද්ධාව කාටවත් වෙනස් කරන්න බෑ. ඒ කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමට කියනවා අවෙච්ඡප්පසාදේන කියලා කියනවා. ඒ කියන්නේ චංචල නොවන අචල ප්‍රසාදයක් හට ගන්නවා. ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. ශ්‍රී සද්ධර්මයේ ගුණත් සිහි කරනකොට ස්වාක්කාත සම්දිට්ඨික ආදී වශයෙන් ඔහුට හට ගන්නවා පුදුමාකාර මහා ශ්‍රද්ධාවක්. ඒ ධර්මයේ ගුණ හිතට කාවදිනවා. හිතට කිඳා බහිනවා. ඒ ධර්මයේ ගුණ ගැන අපිට තියෙන්නට ඕනේ කාටවත් වෙනස් කරන්නට බැරි පැහැදීමක්. තර්ක කරලා වාද විවාද කරලා මිත්‍යා දෘෂ්ටියක් ගෙනල්ලා කතා කරාට පස්සේ හැබෑම නේන්නම් අපි මෙච්චර කල් රැවටිලා හිටියන්නේ. මෙච්චර මේ ළඟ පාරක් තියදී නිවන් දකින්න අපි මේ දුර පාරකනේ ගියේ. හැබෑම නේන්නම් කියලා එහෙම අර වෙනස් වෙන්නේ පුද්ගලයාගේ පුද්ගලයාට. භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ගුණ මනවින් තේරුම් අරගෙන ඒක සිහි කරලා තිබෙනවා. ඒ වගේම භාගතුන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ ගුණ ඔහු සිහි කරලා තියෙනවා. තේරුම් අරගෙන ඉන්නවා. එතකොට මෙතන මේ ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ මේ රහතන් වහන්සේලා. ඒ වගේම මාර්ගඵලලාභී උත්තමයෝ කියන අදහසෙන්. එතකොට මේ මාර්ගඵලලාභී උත්තමයන් තුල ඒ රහතන් වහන්සේලා තුල ගුණ තිබිලා තියෙනවා 9ක්. ඒවා තමයි අර මම මුලින් කියලා දුන්නේ සුපටිපන්න උජුපටිපන්න ආදී වශයෙන්. එතකොට මේ රහතුන් තුල මාර්ගඵලලාභී උත්තමයන් තුල තිබ්බ ඒ ආර්ය වූ ගුණ එකින් එක සිහි කරනකොට ඔහුට හට ගන්නවා ආර්ය මහා සංඝරත්නය පිළිබඳව කාටවත් වෙනස් කරන්න බැරි නොසෙල්ලෙන ප්‍රසාදයක්. එහෙම නැත්නම් මේ වෘත්තීය සමිතියක එකතු වෙලා එහෙම නැත්නම් මොනවා හරි වර්ජනයකට සම්බන්ධ වෙලා මොනවාම හරි ප්‍රශ්නයකට මැදිහත් වෙච්ච වර්තමාන ස්වාමින් වහන්සේලාව දැකලා වර්තමාන ස්වාමීන් වහන්සේ නමක් දැකලා අනේ මුන්දලානි කියලා ඉවරලා අපි එහෙම හිත කිල්ටු කරගත්තොත් මොකද වෙන්නේ? ඒ වර්තමාන සමාජයේ ප්‍රශ්න වලට පවා ස්වාමින් වහන්සේලා ඇතැම් විට මැදිහත් වෙලා තිබෙන්නේ ගිහි සමාජය තුල නායකත්වයේ දරන්නට පිරිස් කොන්දපණ තියෙන මිනිස්සු නැති නිසා. ඉතින් මිනිස්සුත් දන්නවා ස්වාමීන් වහන්සේ නමක් මුලට දාගත්තොත් අපිට වැඩේ අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේලා පටන් ගත්ත වැඩක් ලේසියෙන් අතාරින පිරිසක් නෙමෙයි. මිනිස්සු ඒක දන්න නිසා වෘත්තීය සමිතියක් ගත්තා. හෙද සංගමේ සභාපති තනතුර ගත්තත් වෙනයම් නේද? සමිතියක තනතුරක් ගත්තත් ස්වාමීන් වහන්සේව මුල් තැනට දානවා. ඒතර ස්වාමීන් වහන්සේ මේක හොඳටම ඇදගෙන කරගෙන යනවා. මිනිස්සු ඒක දන්නවා. හැබැයි පස්සේ ඒවට ඇදලා දාන මිනිස්සුම ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා. මුන්දලාට අපි දාන දෙන්නේ. මුන්දලාට අපි සිවුරු පූජා කරන්න, මුන්දලාට අපි පන්සල් හදලා දෙන්නේ, මුන්දලාට අපි පිරිකර පූජා කරන්න කියලා ඒ අර ස්වාමීන් වහන්සේලා ඇදලා දාපු අයම ගරහනවා. තමන්ගේ වැඩේ විතරක් අවස්ථාවාදීව කරගන්නවා. ඕක තමයි වර්තමාන පසුබිම. ඉතින් ස්වාමින් වහන්සේලාත් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගිහි ප්‍රජාව කොයිතරම් ස්වාමින් වහන්සේලාව දේශපාලනයට වෙනයම් සමාජ විරෝධී වැඩවලට ඇදලා දාන්න මහන්සි ගත්තත් අපි බුද්ධ ශ්‍රාවකයෝනේ. අපේ ප්‍රමිතිය, අපේ පමන, අපේ සීමාව අපි දැනගත යුතුයි කියන එක
ස්වාමින් වහන්සේලා හැටියට ස්වාමින් වහන්සේලාත් අවබෝධ කරගෙන ඉන්න එක වර්තමානයේට හරීම වැදගත්. එහෙම නැත්නම් පැවිද්දන්ට දොස් කියලා මිනිස්සු හරියට මේ මුකයෙන් පෞරස් කර ගන්නවා. ඇතැම් විට ආර්යපවාද පවා සිද්ධ වෙලා අපායගාමී වෙන්නටත් පුළුවන්. ඇයි? බයින්නේ සමස්ත සංඝයාටනේ. ඒතර සමස්ත සංඝයා කියලා කියන්නේ ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ විතරක් නෙමෙයි. එතකොට අර සමාජයේ කණ්ඩායම් වලට නායකත්වය ලබා දෙන හාමුදුරුවෝ විතරක් නෙමෙයි. සංඝයා කියලා කිව්වට පස්සේ අෂ්ට ආර්ය පුද්ගල ශ්‍රාවක සංඝයාම අයිති වෙනවා. ඒතකොට සංඝයාට දොස් කීම නුවණට හුරු කාරණයක් නෙමෙයි කියන එක මතක තබා ගත යුතුයි. පැවිදි අපිත් ගිහි ඔබත්. දැන් පැවිද්දොත් පැවිද්දන්ට ගරහනවනේ දොස් කියනවනේ. දැන් දොස් කියන්න ඕන කාරණේකද දොස් කියන්නට ඕනේ නැත්තම් හැදෙන්නේ නෑනේ. නමුත් හැම අතින්ම හැම විටම දොස් කීම අපිට සාධාරණීකරණය කරන්න බෑ. වර්තමාන පසුබිම ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේලා තමයි ඇත්ත යුක්තිය අවබෝධ කරලා දෙන්නේ. ඇතැම් විට ආණ්ඩුවකට පවා ඔබලා යන පාර හරි යන පාර වැරදි. මේක කරන්න මේක කරොත් ඔබලා අමාරු වැටෙනවා කියන එක අපිට කියලා දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පැමිණෙන්න හොඳ නැහැ. එතකොට සදහැවතුන්ගේ හිත් කීරි ගැස්සිලා සදහැවතුන් බොහෝ පෞරස් කරගන්නයි බවට පත් වෙනවා. කලකිරීම ඇති කරගන්නවා. එතකොට එයයි ශාසනයෙන් බැහැර වෙනවා. ඉතින් මේ විදිහට මහානාම ශාක්‍යයට පවසනවා මහානාම ඔබ ඒ ගිලන් වෙච්ච ප්‍රඥාවන්ත කලන මිතුරාට පවසන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සහ පංචශීලයේ පිළිබඳව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා මහානාමයේනි. ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ කායික දුකටපත් වූ බොහෝ ගිලන් වූ ප්‍රඥාවන්ත තැනැත්තාට අස්සසිල්ල ඇති කර දෙන මෙන්න මේ සතර ධර්මයන් පැවසුවාට පස්සේ ආපසු අහන්න කියනවා මෙන්න මෙහෙම. මිත්‍රයා ඔබට අම්මා තාත්තා ගැන යම්කිසි අපේක්ෂාවක් තිබෙනවද? එතකොට ගිලන් වෙච්ච කෙනා මෙහෙම කියයි කියනවා. මිත්‍රයා මට අම්මා තාත්තා ගැන තමයි දුක. මන් නැති කාලෙක මේ දෙන්නට මොනවා වෙයිද දන්නේ. අනිත් සහෝදරයෝ සලකයිද දන්නේ. නෑයෝ බලයිද දන්නේ. එතකොට මෙහෙම පවසන්න කියනවා. දැන් බලන්න. ඔබ මව්පියන් ගැන සිහි කර කර හිටියත් ඔබට මව්පියන්ව සිහි නොවුනත් ඔබ දැන් ජීවිතේ තීර්ණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙන්නේ. ඔබ බරපතල විදිහට ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා ඔබ දෙමව්පියන්ව සිහි කරන එක මේ වෙලාවේ හිතින් නතර කරන්න. ඔබ දෙමව්පියන්ව සිහි කළත් නොකළත් දෙමව්පියන් ගැන අපේක්ෂා කළත් නොකළත් ඔබට මේ රෝගයෙන් ජීවිතයෙන් සමුගන්නට වෙනවා. දැන් ප්‍රඥාවන්ත කෙනෙකුට මේ කියන්නේ. ඒතර ප්‍රඥාවන්ත කෙනෙකුට මේක කියනකොට ඒ කෙනා දොස් කියන්නේ නැහැ. ඔයා මොනවද මේ රැවුල ගිනි අරන් ඉන්න වෙලාවේ සුරුට්ටුපත්තු කරන්න එන්නේ කියලා ඒ වගේ නිකන් මෝඩ කතා කියන්නේ නැහැ. එතකොට අර සිහිනුවන උපද්ද ගන්නවා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා විසින්. ඒ පුද්ගලයා කියනවා මෙහෙම. හරි මිත්‍රයා. අම්මා තාත්තා ගැන මගේ හිතේ බරක් තිබ්බා. නමුත් ඔබේ අනුශාසනාවෙන් පස්සේ මං මව්පියන් ගැන අපේක්ෂා රහිත වුණා. දැන් අම්මා තාත්තා ගැන මගේ හිතේ බරක් නැහැ. එතකොට මෙහෙම පවසන්න කියනවා. මිත්‍රයා ඔබට ඔබේ බිරිඳ පිළිබඳව හිතේ බරක් තිබෙනවද? ඔබේ දරුවන් ගැන ඔබට බරක් තිබෙනවද? එතකොට ගිලන් වෙච්ච කෙනා විවාහකයෙක් නා. ඒ කෙනා මෙහෙම පවසයි කියනවා. ඔව් මට අපේ හාමිනේ ගැන තමයි දුක. මන් නැති කාලෙක මේ මිනිස්සයාට මොන කලදසාවක් යයිද දන්නේ. අනේ මගේ දරුවෝ සීසී කඩේ යයිද දන්නේ. අනේ මේ දරුවෝයි මේ අම්මයි හොඳින් ඉඳීද දන්නේ කියන එක ගැන මට හරි දුකයි. එතකොට ඒ ගිලන් වෙච්ච මරණාසන්න වෙච්ච පුද්ගලයාට මෙහෙම කියන්න කියනවා. මිත්‍රයා ඔබ ඔබේ බිරිඳ ගැන ඔබේ දරුවන් ගැන අපේක්ෂා සහිත වුණත් අපේක්ෂා රහිත වුණත් ඔබට ඔබේ ජීවිතේ අතහරින්න සිද්ධ වෙනවා. ඒක නිසා මිත්‍රයා ඔබ ඔබේ බිරිඳ ගැන හිතන එක ඔබේ දරුවන් ගැන හිතන එක හිතින් අතහරින්න. බලන්න කොයිතරම් වැදගත් අවවාදයක්ද අනුශාසනාවක්ද. සාමාන්‍යයෙන් දුර්වල මනසක් ඇති කෙනාට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. දුර්වල මනසක් ඇති කෙනාට මරණාසන්න මොහොතේදී සිහි වෙන්නේ ධර්මයේ නෙමෙයි. තේනවද? ජීවිතාවබෝධය නෙමෙයි. සතර පායෙන් අත්මෙ දෙන්න ඕන කියන එක නෙමෙයි. විදර්ශනාව නෙමෙයි. සිහි වෙන්නේ අනේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ හාමිනේ, මගේ මහත්තයා, අනේ මගේ දුව, අනේ මගේ පුතා, අනේ මගේ මුණුබුරා, අනේ මගේ මිනිබිරිය. මෙහෙම මතක් වෙනවා. අනේ මගේ අසවල් තැනැත්තා, තැනැත්ති කියලා සිහි වෙනවා. අපි හිතමුකෝ ඒ දුර්වල මනසින් මැරෙන කෙනා මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් ගැන හිත බැඳගෙන මලා කියලා. ඇතැම් විට මල යකෙක් වෙලා යකින්නක් වෙලා ඉන්නත් පුළුවන්.
භූතයෙක් පිසාචයෙක් කුම්භාණ්ඩයෙක් කියලා ඇවිල්ලා කරදර කරන්න පුළුවන්. දැන් එතකොට අර ධර්මයේ හැසිරෙච්ච නැති, ධර්මයේ පුරුදු කරපු නැති දුර්වල මනසක් ඇති කෙනා පවුලේ නෑයෙක් ගැන, දරුවෙක් ගැන, බිරියක් ගැන, සැමියෙක් ගැන, අම්මා තාත්තා ගැන, වෙන යම් මිත්‍රයෙක් ගැන හිත බැඳගෙන මරුණාට පස්සේ ඒ කෙනා මලයකෙක් වෙලා ආවොත්, පෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක්, අමනුෂ්‍යයෙක් කියලා ආවොත්, අම්මා ආවා ඔන්න පිළිගන්න, තාත්තා ආවා ඔන්න පිළිගන්න, ඔන්න ආවා ආච්චි, ඔන්න ආවා සීයා, ඔන්න ආවා අපේ නෑයා කියලා මේ ජීවත් වෙලා ඉන්න නෑයෝ අර මලවුන් අතරින් එන අමනුෂ්‍යව පිළිගන්නවද? පිළිගන්නේ නෑ. එහෙම කවදාවත් වෙන්නේ නෑ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මැරලා ගිහිල්ලවත් අපිට නිවනක් නෑ. අපේ නිදහසේ අපිට ඉන්න නෑ. ජීවත් වෙලා ඉන්න කාලෙත් සල්ලිම හම්බ කර කර හිටියා. ජීවත් වෙලා ඉන්න කාලේ ඉඩම් මායිම්ම හොය හොය හිටියා. ජීවත් වෙලා ඉන්න කාලේ කුඹුරේ බැහැලා කුඹුරු කොට කොටම හිටියා. ජීවත් වෙලා ඉන්න කාලේ කෑදරකමින්ම හිටියා. දානයක් දුන්නේ නෑ, සීලයක් රැක්කේ නෑ, බණක් ඇහුවේ නෑ, භාවනාවක් කරේ නෑ, පින්කමක් කරේ නෑ. දැන් මැරලා ගිහිල්ලත් අපිට නිවනක් නෑ. මේක මල වදයක් නේ කියලා කට්ටඩියෙක් අරගෙන ඇවිල්ලා දුම්බල ගහලා පුහුල් කපලා එලවල දානවා. ඕක අපේ සමාජයේ දක්නට ලැබෙනවාද නැද්ද? අපි ජීවතුන් අතර ඉද්දි කෝටි ගණන් වලින් හරි උපකාර කළත් නේද? රන් රිදී පෙරෙව්වත් සියලු භෞතික සැප සම්පත් දුන්නත් ඒ මිය පරලෝකීය කෙනා මලවුන් අතරින් අමනුෂ්‍යයෙක් කියලා ආවොත් නම් අනේ අපේ තාත්තා අපිට කෝටි ගණන් දුන්නා. අපි ඒ වාහනයි පදින්නේ. අනේ මේ කොළමින් ඉඩම් අරන් දුන්නා. අනේ අපිට ව්‍යාපාර හදලා දුන්නා. අනේ අපිට හොඳ විවාහයන් කරලා දුන්නා. පිටරට යවලා අපිව ඉගෙනුවා. අනේ අපේ තාත්තට ධර්මය අවබෝධ වෙන්න ඕන කියලා හිතනවද? අනේ මුන්දලා ඉන්නකම් සල්ලිම හම්බ කර කර ඉඳලා ආපහු ආව මෙතන අපිට වද දෙන්න, මේක මල වදයක් මේක පුදුම වැඩක් කියලා අනිවාර්යෙන්ම මොනවාම හරි තොইলයක් නටලා ඒ මලවුන් අතරින් පැමිණි කෙනාව එලවනවාමයි. ඊට පස්සේ අර දානයක් දෙන්න පුණ්‍යානුමෝදනාවක් කරන්නවත් සිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ අර මැරිච්ච කෙනා පිළිබඳව තියෙන ජීවත් වෙලා ඉන්න අයට වෛරයක්, තරහක්, අමනාපයක්. ඒ නිසා එහෙම කෙනෙක් නොවෙන්නට තමයි මේ වගේ දේශනා ඔබ හමුවට ගෙන එන්නේ. අහන්න කියනවා. බිරිඳ ගැන, දරුවෝ ගැන අපේක්ෂාවක් තිබෙනවද? එතකොට මිත්‍රයා පවසයි කියනවා. ඔව්, බිරිඳ ගැන, දරුවෝ ගැන මට අපේක්ෂාවක් තිබෙනවා. එතකොට පවසන්න කියනවා මෙහෙම. මිත්‍රයා, ඔබ ඔබේ බිරිඳ ගැන වේවා, දරුවන් ගැන වේවා ඔය සිහි කර කර හිටියා කියලා, අපේක්ෂා සහිතව හිටියා කියලා දැන් ඔබට ඔබේ ජීවිතය ලැබෙන්නේ නැහැ. දැන් ඔබ ජීවිතේ මරණාසන්න අඩියට වැටලා තිබෙන්නේ. ඒක නිසා ඔබ මේ අපේක්ෂා හිතින් අතහරින්න. ඒ අයව හිතින් අමතක කරන්න. එතකොට අර ධර්මයේ හැසිරිච්ච කෙනෙක්නේ ඒ කෙනා මනසින් අතහරිනවා. එහෙනම් මනසින් අත්හැරීම පුරුදු කරලා තියෙන්නට ඕනේ. අතින් අත්හැරීමයි හිතින් අත්හැරීමයි කියලා කියන්නේ දෙකක්. දැන් අපිට අතින් අත්හරින්න පුළුවන්. නමුත් හිතින් අත්හරින්න පුළුවන්ද කියලා කියන්නකෝ. රාගය හිතට සම්බන්ධ, ද්වේෂය හිතට සම්බන්ධ, මෝහය හිතට සම්බන්ධ, ඊර්ෂ්‍යාව හිතට සම්බන්ධ, මාන්නය හිතට සම්බන්ධ, ගුණමකුකම හිතට සම්බන්ධ, ආඩම්බරකාරකම හිතට සම්බන්ධ. නේද? පලිගැනීම, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ හැම එකක්ම සම්බන්ධ හිතට. එහෙනම් හිතට සම්බන්ධ දේවල් දුරු කරගන්නවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ, පහසු නෑ. අපිට මේ ශරීරය හා සම්බන්ධ දේවල් අතහරින්න පුළුවන්. දැන් බලන්න කෙනෙක් මිය පරලෝ යනකොට ශරීරය හා සම්බන්ධ වෙච්ච හැම දෙයක්ම අත්හරිනවා. හැම දෙයක්ම එයාට අහිමි වෙනවා. හැම දෙයක්ම එයා දාලා යනවා. නමුත් හිතට සම්බන්ධ වෙච්ච හැම දෙයක්ම එයා අරගෙන යනවා. ආන් ඒකයි මේකේ තියෙන අරුමය. මේකේ තියෙන පුදුමය. මේකේ තියෙන විපර්යාසය. ඒ නිසා හැම නිතරම හිත පිරිසිදුව තබා ගන්නට ඕනේ. හිත පිරිසිදුව තබා ගන්න බැරි වුණොත් පුතේ සුන් තමයි. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න. ඕන දැන් මෙයා කියනවා හරි. මගේ බිරිඳ ගැන, මගේ දරුවන් ගැන හිතේ අදහස මම අත්හැරියා. ඊට පස්සේ මෙහෙම අහන්න කියනවා. ඔබට මේ ව්‍යාපාර ගැන, කුඹුරු ඉඩම් ගැන, මේ නිවාස ගැන, මේ භෞතික වස්තුන් ගැන, වාහන ගැන, මුදල් ගැන, මේ මෙවලම් ගැන ඔබට හිතේ බැඳීමක්, ආසාවක් තිබෙනවද? එතකොට පවසයි කියනවා. දැන් සත්‍යවාදී පුද්ගලයෙක්නේ. ඔව්. මගේ මේ කුඹුරු ඉඩම්, මගේ මේ වතු, මගේ වාහන, මගේ ව්‍යාපාර මන් නැති කාලෙක නාස්ති වෙලා යයිද දන්නේ. එහෙම හිත බැඳ ගන්නවනේ. හිත බැඳෙන්නේ
පුද්ගලයන්ට විතරක් නෙමෙයිනේ. භෞතික දේවල් වලටත් හිත බොහෝ සෙයින්ම බැඳෙනවා. ඉඩම් වලට අරක් ගන්න මලවුන් ඉන්නවා. වාහන වලට පවා අරක් ගන්නව ඇතැම් මලවුන්. ඇතැම් නිවෙස් අතහැරලා දාලා තිනවා. ඇතැම් වලව් ඇතැම් මන්දිර අතහැරලා දාලා තිනවා. ඇයි ජීවත් වෙන්න බෑ. අර මැරිච්ච අය මැරලා තියෙන්නේ ඒ ඉඩම් වලට, නිවාස වලට, ඒ මන්දිර වලට හිත බැඳගෙන. ඇතැම් ව්‍යාපාර කරගෙන යන්න බෑ. බංකොලොත් කරනවා. ඇයි දරුවනුත් දෙමව්පියන් නැති වෙනාට පස්සේ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්නේ නැහනේ. ඒ දෙමව්පියන්ගේ දීපලෙන් වස්තුවෙන් සල්ලි වලින් යැපිලා රට සවාරි යනවා, විනෝද වෙනවා නේද? එක එක ක්‍රීඩා කරනවා, පිස්සු නටනවා. එතකොට අර දුර්වල මනසක් ඇති දෙමව්පියන් මිය පරලෝ ගිහිල්ලා ඒ අයත් ජීවත් වෙලා ඉන්න කාලේ නැහුණෙම සල්ලි වෙනුවෙන්, දරුව වෙනුවෙන්, භෞතික දේවල් වෙනුවෙන්. ආගමත් දහමක් අර එවලට පිරිමැහෙන්න කරා මිසක් ගැඹුරින් ධර්මයක් අධ්‍යයනය කළේ නැහැ. හිතේ ස්වභාවය තේරුම් අරගෙන හිටියේ නැහැ. හිතට රැවටිලා මායාකාරී හිතට හසු වෙලා පුළුවන් තරම් නාස්ති වෙච්ච ජීවිතයක් තමයි ගත කරේ. නමුත් එහෙම අය මැරුණට පස්සේ ආපහු දෙවියන් අතරට යන්නේ නැහැ. ආපහු බ්‍රහ්මයන් අතරට යන්නේ නැහැ. කොටිම ආපහු මනුස්ස ලෝකෙට එන්නේත් නැහැ. එහෙම අය මැරලා ගිහිල්ලා අමනුෂ්‍යයන් බවට පත් වෙනවා. මල යකුන් බවට පත් වෙනවා. මල යකින්නන් බවට පත් වෙනවා. පෙරේතයන් බවට පත් වෙනවා. කුම්භාණ්ඩයන් බවට පත් වෙලා ඉන්නන්ට යහතින් ඉන්න දෙන්නෙත් නැහැ. ඇතැම් විට ඒ අයවත් තමන් ඉන්න ලෝකීටම ගන්න කටයුතු කරනවා. ඉතින් මේ අමනුෂ්‍ය ප්‍රශ්නය කියන එක මේ ලෝකේ හරියට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක අපි ඊටාම හොඳින් තේරුම් ගන්නට ඕනේ ප්‍රශ්නයක්. පින්නතුනි, එතකොට මේ පුද්ගලයාට මෙහෙම කියන්න කියනවා මිත්‍රයා. ඔබ මේ භෞතික සම්පත් ගැන අපේක්ෂා කළත් නැතත් ඔබට ඔබේ ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඔබ ඔබේ හිතෙන් මේ ඉඩම් කඩම් ව්‍යාපාර, මේ වාහන, මේ වස්තුන් ගැන තියෙන ආසාව අත්හරින්න. එතකොට ඒ කෙනාගේ හිත සංසිඳනවා කියනවා. හරි මිත්‍රයා. දැන් මට ඒව අතහැර ගන්න පුළුවන් මගේ මනසේ. ඊට පස්සේ අහන්න කියනවා ඔබට මේ මිනිස් කාමයන් පිළිබඳව ඔබට මිනිස් ලෝකයේ තියෙන දේවල් ගැන හිත අතහැර ගන්න පුළුවන්. ඔබ හිත පිහිටවා ගන්න චාතුම් මහා රාජික දෙව්ලොව උපදිනවා කියලා. දැන් ඔන්න මනුස්ස ලෝකෙන් හිත මුදවලා මිත්‍රයාව දෙවියන් අතර පිහිටවනවා. දැන් මේ හිත කියන්නේ ඒ වගේ එකක්. මනුස්සයන්ගෙන් අත් මුදවලා දෙවියන් අතර පිහිටවන්න පුළුවන් එකක්. දැන් ඔන්න මිත්‍රයා දෙවියන් අතර හිත පිහිටවා ගන්නවා චාතුම් මහා රාජිකේ. අනුපිළිවිලින් පවසන්න කියනවා මිත්‍රයා. චාතුම් මහා රාජිකයට වඩා තව්තිසාව හොඳයි. තව්තිසාට වඩා යාමය හොඳයි. යාම දෙව්ලොවට වඩා තුසිත දෙව්ලොව හොඳයි. තුසිත දෙව්ලොවට වඩා නිම්මාන රතී දෙව්ලොව හොඳයි. නිම්මාන රතී දෙව්ලොවට වඩා පරිණිමිත වසවත්ති දෙව්ලොව හොඳයි. මේ විදිහට අනුපිළිවෙලින් දිව්‍ය ලෝක 6ටම හිත ගන්න කියනවා. ඔබ චාතුම් මහා රාජිකේ හිත පිහිටව ගන්න. හැබැයි චාතුම් මහා රාජිකයට වඩා තව්තිසා දෙව්ලොව හොඳයි. තව්තිසා දෙව්ලොවට වඩා යාම දෙව්ලොව හොඳයි. මිත්‍රයා යාම දෙව්ලොවට වඩා තුසිත දෙව්ලොව හොඳයි. මිත්‍රයා තුසිත දෙව්ලොවට වඩා නිම්මාන රතී දෙව්ලොව සැප බහුලයි. නිම්මාන රතී දෙවියන් සැප විඳිනට වඩා පරිණිමිත වසවත්ති දෙවියන් සැපෙන් ඉන්නවා. ඒක නිසා අනුපිළිවෙලින් දිව්‍ය ලෝකයට හිත ගන්න කියනවා. ධර්මයේ හැසිරෙන කෙනාට බලන්න කරන්න පුළුවන් යහපත. එහෙනම් දිව්‍ය ලෝකයට කොච්චර සල්ලි තිබ්බත් යන්න බෑනේ, වීසා ගන්න බෑනේ. ගුවන් ටිකට්පත් ගන්න බෑනේ. නේද? රටේ නායකයා අඳුරගත්තා කිව්වත් නේද? මෙලොවින් පරලෝවට යනකොට දිව්‍ය ලෝකයකට යන්න බෑ. නේද? මේ තවත් රටකට යන්න අමාරු එකේ කොහෙද දිව්‍ය ලෝකයකට යන්නේ? ඒක තේරුම් ගන්න. දැන් තවත් රටකට යනකොට අපිට වීසා ගන්න කොච්චර අමාරුද? නේද? කොච්චර ප්‍රශ්න තියෙනවද? එහෙම එකේ මෙලොවින් පරලෝවට යනකොට දෙවියන් අතරට යන්නට කොයිතරම් අමාරුද කියන එක ඔබ අවබෝධ කරගන්න ඕන. මිත්‍රයාට මෙහෙම පවසන්න කියනවා. මාගේ මිත්‍රයා. දිව්‍ය ලෝකේ දෙවියන් විඳින සැපයට වඩා කාමයන් රහිත බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් සැප විඳිනවා. ඔබ බඹලව හිත පිහිට ගන්න. දැන් මේක මේ කලබලේ කරන එකක් නෙමෙයි. දැන් මේ ක්‍රමානුකූල විවේකීව නිදහසේ හිමීට කරන සාකච්ඡාවක්. අර ගිලන් වෙලා ඉන්න කෙනා දැන් ගිලන් සයනේ මෙහෙම සැතපීලා ආන්සි වෙලා ඉන්නවා. ඒ කෙනා ළඟට ගිහිල්ලා පුටුවක් තියාගෙන හිමීට කරුණු කාරණා කියලා දෙනවා. දැන් ධර්මයේ හැසිරෙන අය නෙමෙයි. ඒතර ධර්මයේ හැසිරෙන කෙනෙක් අර ගිලන් වෙච්ච ධර්මයේ හැසිරෙන කෙනෙකුට මෙහෙම අවවාදය අනුශාසනා කරලා ඒතර එතන නොපෑහීමක් ඇති වෙන්නේ නැහැ. නොගැලපීමක් ඇති වෙන්නේ නැහැ. ලස්සනට මේක අර දියයි කිරි වගේ පෑහිලා යනවා. මෙහෙම පවසන්න කියනවා මිත්‍රයා.
බ්‍රහ්ම ලෝකයත් අනිත්‍යයි. බ්‍රහ්ම ලෝකයත් අස්තිරයි. බ්‍රහ්ම ලෝකයේ තුල පවා තියෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පංච උපාදාන ස්කන්ධයක්. මිත්‍රයා ඔබ මේ පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වීම පිණිස ඔබේ සිත යොමු කරන්න. සක්කාය නිරෝධය තුල හිත පිහිටවන්න. සක්කාය නිරෝධය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා කිරීම. එතකොට ඒ සක්කාය නිරෝධය නොයසේනම් පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වීම පිණිස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවණින් විමසද්දී මේ ශ්‍රාවකයාගේ හිත බ්‍රහ්ම ලෝකේනොත් අත්මිදිලා පංච උපාදාන ස්කන්ධය විදර්ශනා කිරීමෙන් මේ ගිලන් වෙච්ච මේ ගිහි තැනැත්තා මේ පුද්ගලයා ඒ ගිලන් සයනේදීම නිකලෙස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අරහත්ත්වය ලැබපු කෙනෙක් බවට රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් මේ පැවිද්දෙක්ද නැහැ. මේ ගිහියෙක් පිළිබඳව කරපු කතාවක්. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අවසානයේදී මෙහෙම පවසනවා මහා නාමයෙනි. මෙසේ පංච උපාදාන ස්කන්ධයෙන් මිදුණු සිත් ඇති උපාසකගේ විමුක්තිය සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති භික්ෂුවගේ විමුක්තිය හා සංසන්දනය කොට බලද්දී යම් මේ විමුක්තියෙන් විමුක්තිය අතර කිසි වෙනසක් නොකියමි. දැන් බලන්න. රහතන් වහන්සේ නමක් ඉන්නවා අරහත්ත්වයටපත් වෙලා අවුරුදු 100ක් ගිලන් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයෙක් අවවාද කරලා පංච උපාදානස්කන්ධය විදර්ශනා කරලා ඒකෙනත් නිකලෙස් වෙනවා. භාගතුන් වහන්සේ පවසනවා මහා නාමයෙනි. අවුරුදු 100ක් අරහත්ත්වයටපත් වෙලා ජීවත් වන භික්ෂුවගේ විමුක්තියත් ගිලන් වෙලා පංච උපාදානස්කන්ධය විදර්ශනා කොට නිකලෙස් වෙච්ච උපාසකගේ විමුක්තිය අතර කිසි වෙනසක් නැහැ කියනවා. විමුක්තියට විමුක්තිය සමානයි. දැන් බලන්න එතකොට ගිහි කෙනෙක් අරහත්ත්වයටපත් වෙන විස්තරයක් මෙහි සඳහන් වෙන්නේ. ඒක නිසා අපි හැමදෙනාම උතුම් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න ඕනේ. උතුම් ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්නට ඕනේ. උතුම් ආර්ය මහා සංඝරත්නයේ සිහි කරන්නට ඕනේ. ඊටා හොඳින් සිල්පද ටික රැක ගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධය අපි ඉගෙන ගන්නට ඕනේ. විදර්ශනා කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන ධර්මයේ හැසිරුණොත් ඔබට මේ ජීවිතේ සමුගන්නට කලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙනවා. නොයසේනම් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධය මෙලවින් පරලොවට ගිය කලක හරි අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන බවයි භාගතුන් වහන්සේ අපිට දේශනා කොට වදාරන්නේ. ඊයම නිසා මෙම සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට රැස් කරපු හැම පිනක්ම ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ අතුල පෙරේරා මහත්මයා සහ රේණුකා ප්‍රියංකර මහත්මියගේ දියණිය වන කාවින්ද්‍යා පෙරේරා දියණියගේ 30 වන උපන්දිනය නිමිති කරගෙන ඇයගේ අනාගත ජීවිතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා ආශිර්වාද කිරීමට මව්පියන් වන අතුල පෙරේරා මහත්මයා සහ රේණුකා ප්‍රියංකර මහත්මිය. ඉතින් මව්පිය යුවල කාවින්ද්‍යා පෙරේරා දියණියට සෙත්පතා ආශිර්වාද කරනවා වගේම අපිත් සෙත්පතා ආශිර්වාද කරමු. 30 වන උපන්දිනය සමරන කාවින්ද්‍යා පෙරේරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සපිරි ප්‍රීතිමත් සුබ උපන්දිනයක් වේවා. දියණියට මෙම ධර්ම දානමේ කුසලයේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අතුල පෙරේරා මහත්මයාටත් රේණුකා ප්‍රියංකර මහත්මියටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමේ කුසලයේ පවතිවා කියලා අපි සෙත් පතනවා. එමෙන්ම පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ධර්මයේ දේශනා කරපු ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරනවා ධර්මය අවබෝධ වේවා කියලා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝරත්නයට මේ පින් අත්පත් වෙත්වා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන ලබන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ සිළුම දෙනාටමත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා
වාසනාව වේවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කාමින්ද්‍යා පෙරේරා දියණියගේ 30 වන ජන්මදිනය නිමිත්තෙන් ඇයගේ අනාගත ජීවිතයට ආශිර්වාද කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කාමින්ද්‍යා පෙරේරා දියණියගේ දයාබර දෙමාපියන් වන මාකොළ උතුර පදිංචි අතුල පෙරේරා මහත්මයා සහ රේණුකා ප්‍රියංකර මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් පිරිස ඇතුළු පවුලේ සියලුම දෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම් ඇසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. දහම් ඇසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.